මොහොතේ නාන්න ගිහලා අපි වැල්ලේ අර මේ අයිනෙම වැලි නාලේ යන්නේ. මොහොතේ නාන්න ගියාම අපි ඒකෙන් ගැඹුරට යන්නේ නැහැ. ගැඹුරට යන්නේ නැතුව මොහොතේ නෑවා කියලා හරි උජාරුවට ගියාගෙන එනවා. අර ගොඩතරේ තියෙන වැලි ටිකක් අර කවලම් වෙච්ච ටිකක් නාලා ඉතින් එනවා. අපි මොහොතේ මැදට යන්නේ බයයි නේද? ඉතින් මේ පින්වතුන්ට අපි සරුක්කයක් කියලා දෙන්නම්. හොඳයි මම මේ වෙලාවේදී මේ සහැල්ලු සූත්‍ර දේශනාවක් කියලා දෙන්නම්. ඒ සූත්‍ර දේශනාව ඊට පස්සේ ගැඹුරට යනකොට අපි බලමු මේ ඒකේ කියන එක තැනක් තියෙනවා ඒක කොහොමද කියලා. වස්සකාර කියලා බ්‍රාහ්මණ තුනෙක් හිටියා රජගහනුවර අහලා ඇති. වස්සකාර බ්‍රාහ්මණ තුමා. එතුමා හිටියේ රජගහනුවර. ඒකන් සමයන් බලව රාජගහි විහෙරති වේළුවනේ කලන්දක නිවාස. ඉතින් බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ අර ලේන්නුන්ට අබේ දීපු ඒ භූමි විහාරස්ථානේ වේළුවනාරාමේ ඉතින් වැඩ ඉන්නවා. වේළුවනාරාමේ කියලා කියන්නේ මොකක්ද මහත්තයා? ඒ වේළුවනාරාමේ මොනවද තියෙන්නේ? උණගස් තියෙන. අදත් එහෙම උණ පඳුරු තියෙන. ඉතින් වේළුවනාරාමේ වැඩ ඉන්නවා. ඉතින් වතෙන්ද ඉතින් ඒ වරින් වර මේ අද ශ්‍රී ලංකාරාමයේ ඉතින් වරින් වර මිනිස්සු එනවා ළඟ වශයෙන් දුර වශයෙන්. ඒ වගේ විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේදී ඔය ස්ථානයේට රජවරු, ඇමතිවරු, ධනවත් අය, සිටුවරු ඉතින් එනවා. දවසක් වස්සකාර බ්‍රාහ්මණතුමා ඉතින් මගදී මහා ඇමති එතුමා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගියා. ඒ කියන්නේ අර රාජ්‍ය සභාවේ එක්කෙනෙක් නේ වස්සකාර බ්‍රාහ්මණතුමා. කොහොම හරි එතුමා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ඉතින් සතුටු සාමීචි ආගිය පොඩ්ඩක් කතාවක් කරලා අනිත් පැත්තකින් වාඩි වෙලා ඉන්නවා. ඉතින් පැත්තකින් වාඩිලා ඉන්න මේ වස්සකාර ඒ බ්‍රාහ්මණ අමාත්‍යවරයා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම කතාවක් කියනවා. එයාගේ ස්ටෑන්ඩඩ් එකක් කියනවා. චතුයිකෝ මයං භෝගෝතම ධම්මේ සමන්නාගතම් මහා පඤ්ඤම් මහා පුරිසම් පඤ්ඤාපේ. මම ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කියන මම ලෝකයේ මහා ප්‍රඥාවන්තෙක්, මහා උගතෙක්, මහා පුරුෂයෙක්, ශ්‍රේෂ්ඨ කෙනෙක් හැටියට මම පිළිගන්නේ. මම හසුරුවන්නේ. මම හඳුනා ගන්න කෙනෙක් මහා ප්‍රඥාවන්තයෙක් කියලා මෙන්න මේ කරුණු හතරකින් තමයි මම දැනගන්නේ ස්වාමීනි කියලා කියනවා. කවුද මේ කියන්නේ? වස්සකාර බ්‍රාහ්මණතුමා කියන්නේ. එයාගේ ස්ටෑන්ඩඩ් එක අන්න පළවෙනි එක වස්සකාරතුමාගේ ස්ටෑන්ඩ් එකේ පළවෙනි එක ඉද භෝගෝතම බහුසුතෝ හෝති තස්ස තස්සේ සුජාතස්ස තස්ස තස්සේ කෝ පන අත්තස්ස භාසත අත්තං ජානාති. මේ ලෝකයේ කියනවා හොන්තට දැනගෙන යමක් අහලා ඉගෙනගෙන තියාගෙන ඒ කියන්නේ යම් කිසි දෙයක් අහලා තිබෙනවා නම් යම් කිසි දෙයක් දැනගෙන තිබෙනවා නම් සුත ජාතස්ස ඒ අහපු දේ හොඳට අර්ථය දන්නවලු. හොඳට අහගන්න. අපි මේ ලෝකේ යම් කිසි දෙයක් තියෙනවනේ. යම් කිසි දෙයක් අහලා තියෙනවා. ඒ අහලා තියෙන හැම එකම අර්ථය, තේරුම, මේ වචනේ මේ තේරුම, මේ පදේ මේ තේරුම කියලා දැනගන්නවා. අපි අහලා තිබෙනවා සමහර අය අහලා තිබුණාට තේරුම දන්නේ නැහැ. හැබැයි මේ කියන කෙනා යම් කිසි දෙයක් අහලා තිබෙනවා, හොඳට දැනගෙන තිබෙනවා, දැනගත්ත දේ, අහගත්ත දේ පදයක් ගන්න තේරුම ගන්න. ඔන්න එකක්. අත්තං ජානස්. අයං ඉමස්ස භාෂස අත්තෝ අයං ඉමස්ස භාසිතස්ස අත්තු කියලා මේකයි මේකේ තේරුම මේකයි මේකේ තේරුම මේකයි මේකේ තේරුම කියලා ඔන්න තේරුම දන්නවා. එකක්. සතිමා ඔන්න පළවෙනි එක තමයි හොඳට ගොඩක් අහලා තිබෙනවා අහපු දේවල් වල තේරුම් ගන්නවා. එකක් නෙවෙයි වචනයක් ගන්න දාන්න. දෙක සතිමා කෝපන හෝති චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුසරිතා. අනිත් එක තමයි හොඳට මතක තියෙන.
අහවල් තැන මේක හැවුවේ. අහවල් තැන මේක සිද්ධ වුණේ. ආවල් දිහා මෙහෙම වුණේ කියලා හොඳට පරණ දේවල් සිහි කරන්න පුළුවන්. දෙවෙනි කාරණේ. පළවෙනි එක මොකද්ද ගන්නවන? හොඳට ගොඩාක් දේවල් අහලා තියෙනවා. ඊළඟට ඒකේ තේරුම ගන්න. දෙක ඒවා හොඳට මතකයි. අහවල් තැන සිද්ධිය, ආවල් තැන සිද්ධිය මෙහෙම එකක් වුණා කියලා හොඳට මතකයි. සිහිපත් කරන්න පුළුවන්. පරණ එකක් වුණත් පුළුවන්. ඊළඟට යානිකෝපනතානි ගහට්ටකානි කිං කරණීයානි තත් දක්කෝ හෝති. ගිහි ජීවිතයේ ගහට්ටකානි කිං කරණීයානි කියලා කියන්නේ ගිහි ජීවිතේ කරන්න ඕන දේවල් තියෙනවා. ඒ ගිහි ජීවිතේ කරන්න අවශ්‍ය යුතුයකම් ආදී දේවල් වල දක්කෝ හෝති කියලා කියන්නේ දක්ෂයි. අනිත් එක දක්ෂයි අනලසෝ තත්රූපාය විමංශය සමන්නාගතෝ. ඒ වගේම තමයි මෙතනදී මේක කරන්න ඕනේ කියලා හොඳට කරුණු කාරණා විමසලා කරන්න පුළුවන් දක්ෂතාවය දෙනවා. අලංකාතුම් අලං සංවිධාන මේක කළ යුතුයි, මේක කරන්න හොඳයි මේ කියලා හොඳට දන්නවා. ගිහි ජීවිතයේ තියෙන කටයුතු කරන්න හොඳට දැනුම තියෙනවා. දැන් ඒක කීයද? 4. දක්ෂකම එකක්, අනිත් එක විමසා කළ යුතු බව එකක්. ඉමේහිකෝ මයං භෝගෝතම චතුයි ධම්මේ සමන්නාගතම්. ස්වාමීනි, තවත් ගෞතමයන් වහන්සේ මෙන්න මේ කරුණු කාරණා 4 යම්කිසි කෙනෙකුට තියෙනවා නම්, එයාගේ ජීවිතේ මේ කරුණු 4 වෙනවා නම් මම එයාව මහා ප්‍රඥාවන්ත, මහා ඥානවන්ත, හොඳ පුරුෂයෙක්, හොඳ උතුම් මිනිසෙක් හැටියට මම පනවනවා, පිළිගන්නවා කියලා කියනවා. මෙහෙම කියලා මෙතුමා කියනවා සචේතන මේ භෝගෝතම අනුමෝදිතබ්බ. මේක පිළිගන්න හොඳයි නම්, මේක ගැළපෙනවා නම් මේක භවගෞතමයන් වහන්සේ පිළිගන්නසේක්වා. මේක ගැළපෙන්නේ නැත්නම්, මේකේ අඩුපාඩු තියෙනවා නම් පටික්කුසිතබ්බා. මේක ප්‍රතික්ෂේප කරන්න. හරි වටිනවා. එයාගේ ඒ වස්සකාර ඉගෙනාගේ ඒ කියන්නේ ඇමතිවරයාගේ තියෙන ඒ ප්‍රකාශනය හරි වටිනවා. දෙන බෞද්ධ වහන්සේගේ ධර්ම ප්‍රොජෙක්ට් එක වෙන එක. හැබැයි මම නම් මෙහෙමයි. මගේ ස්ටෑන්ඩඩ් එක එහෙමනේ මිනිස්සු දාන්නේ. එහෙම නෙවෙයි. මේ තමයි මගේ ක්‍රමය, මගේ ස්ථාවරය, මගේ පිළිගැනීම. ඉතින් බෞද්ධ වහන්සේට මේ කාරණා 4 මං හිතපු විදිය ටිකක් ගැළපෙනවා නම් පිළිගන්නසේක. එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරන්න. හරි බලන්නකො මේ ධර්මයක් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් එයාගේ හිතට. ඇයි? ෆ්ලෙක්සිබල්. රිජිඩ් වුණා නම් එහෙම අරකම ගිලලා තිබුණා නම් එහෙම අමාරුයි. මේ මොකද්ද? පිඹුරාගේ කුණේ මොකද්ද තියෙන්නේ? එකක්. අනිත් එක පිඹුරාට එදෙනවා. පිඹුර ඇවිල්ලා ඇදෙනවා. අනිත් එක තමයි මේ ෆ්ලෙක්සිබල්. පිඹුරා වගේ හෙට ෆ්ලෙක්සිබල් නේ. හැබැයි එයා කොච්චර ෆ්ලෙක්සිබල් වුණත් මහත්තයා එහෙට මෙහෙට නමන්න පුළුවන් වුණා. එයාව නමන්න බැරි තැනක් තියෙනවලු. කියන්න බලන්න. ඒ පිඹුරාව නමන්න බැරි තැනක් තියෙනවා. එයා නැමෙන්නේ නැහැ කියනවනේ. කෙලින්ම ඉන්නවා. පිඹුරා නමන්න බැරි මෝල් ගස් ගිල්ලාම. මෝල් ගස් ගිලපු පිඹුරෝ වගේ කියලා කියන්නේ ඒකයි. මෝල් ගහක් ගිල්ලම යා නැමෙනවා. නැමෙන්නේ නැහැ නේද? සමහර මිනිස්සුත් ඔය වගේ මෝල් ගස් ගිලපු පිඹුරෝ වගේ අදහසක් ගත්තොත් ඒක එහෙමම තමයි. දැන් මේ වත්තකාරතුමා එහෙම නැහැ. මෝල් ගස් ගිලපු පිඹුරෙක් වගේ නෙවෙයි. ඒ නැමෙන සුළුයි. ඔබ වහන්සේ පිළිගන්නවා නම් එහෙමයි. නැත්තම් ප්‍රතික්ෂේප කරන්න. කොච්චර බලන්නකො නිකන් වටිනා අදහසක්ද කියලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ යාට ගැළපෙන ලක්ෂණ උත්තරයක් දෙනවා. මේක එක කාරණයක් තියෙනවා. මේ ටික මම කියලා කියන්නම්. බලන්න මේ අපි දේවල් අහලා තිබෙනවා. අහලා තේරුම දැනගන්න ඕනේ. අහලා තේරුම දැනගන්න ඕනේ.
දැන් මේ මහත්යලා මම වචන කීපයක් දෙන්නම්. කාන්තාවන්ට කියන බවලත් කියලා. ඇයි බවලත් කියලා කියන්නේ? මොකද අදින වයසෙන් එකක්. එකපත් තරබාරුණත් ඒ බවලත්ම කියලා එහෙමයි. ඔව්. තව එකක් තියෙනවා. මේ හැම එක්කෙනාම ඇවිල්ලා තියෙන්නේ දැන් පසු කරගෙන ඇවිල්ලා තියෙන එක්තරා ඔව් මේක කියන්නේ මේ කාරණේ තේරුම් ගන්න. මේවා අහලා තියෙනවද? අහලා තියෙනව නේද? මේ වස්සකාර බ්‍රාහ්මණතුමා කියනවා අපි හැමදේම දැනගෙන තියෙනවා. එයා පිළිගන්නේ ඥානවන්ත කෙනෙක්, හොඳ කෙනෙක් හැටියට. මොකක් නිසාද මහත්තයා? අහලා තියෙනවා ඒ අහපු දේවල් වල තේරුම දැනගෙන තියෙන්න ඕනේ කියලා. එහෙම. මේව අහලා තියෙනවද? ඔව්. මේව ආයේ ඉම්පෝර්ටඩ් නෙවෙයි ආ. ඔක්කොම කතා කරන ඔක්කොම පොලිසිය. මේක දන්නවද මහත්තයා? පවලතා කියන්නේ මොකක්ද කියන්නේ? ලතා කියන්නේ මොකක්ද? වැල. පවලතා කියන්නේ භවයේ ඒතිච්ච කෙනෙක්. ඒක නම් හරි. හරි නේද? ඒක තමයි ඒකේ අර්ථය. භවලත් කියලා කියන්නේ භවයලත් නෙවෙයි නා භවලත් කියලා කියන්නේ පිරිමින්ට තියෙන ඉන්නපන්. භවයේ ලතා කියලා කියන්නේ භවයේ එතුණු වැල කියන එක. ඒක තමයි ඒකේ අදහස. එහෙම තමයි කාන්තා ස්වරූපේ තියෙන මේ වචනේ අර්ථය. ඕන කෙනෙකුට ප්‍රතික්‍රියා කරන්න මම මේක නෑ කියලා. ප්‍රතික්‍රියා කරන්න බෑ. මම බවලත් නෙවෙයි. ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. හැබැයි මේක තේරුම මොකද්ද? බව කියලා කියන්නේ ඔක තියෙන්නේ මෙහෙම තියෙන්නේ. හැබැයි උච්චාරණ පහසු කරනවා මෙන්න මේ බයන දාලා. බවල. තේරුණාද? ඊළඟ එක. ඊළඳාරිය කියන්නේ මොකක්ද? ඔය තියෙන්නේ දැරියක් ඉල්ලු කෙනාට කියනවා. දැරියක් ඉල්ලු කෙනාට කියනවා මොකද්ද? ඊළඳාරියක් කියන්නේ. දැරියක් ඉල්ලන් ආපු කෙනා. නාකි. බලන්න. ඒක නම් රත්මලානි කියන්නේ මොකද්ද? රත්මලානි කවුරුත් ඉන්නවද නේද එහෙම? ආන කියන්නේ මොකද්ද? ආන කියන්නේ කැලේ. ඕන ඔහොම ඉස්සර තියලා තියෙනවා. ඒකේ තියලා තියෙනවා රත්මා. ආන කියලා කියන්නේ මොකද්ද? කැලේ. මඩුමාන. කියන්නේ මඩුමාන කියලා. මඩු කැලේ. රත්මල් තිබිච්ච වනාන්තරය ඉස්සර තිබිලා තියෙනවා. ඔය සොයිද මහත්තයා ඉන්න කාලේ ගොඩාක් තිබිලා තියෙනවා. ඒගොල්ලෝ ඔය රත්මල් කියලා જાතේ. ඒ කැලේ ඒ පැත්ත තිබිච්ච ගොඩාක් ඒකින්ද තමයි මිනිස්සු භාවිත කරලා තියෙන්නේ රත්මල්ලානේ. යනවා රත්මල්ලානේ කියලා කියනවා. ඊපස්සේ රත්මල්ලානේ කියන එක හරි. ඊළඟට ඇත්තටම මේව දැනගන්න එක වටිනවා. මෙහෙම තමයි මේ බණපද නොවේ. ඒ වුණාට බණට රිංගගන්නේ මේකයි. දැන් මෙයා කියනවා වස්සකාරතුමා කියනවා මේ ස්වාමීනි මම ඥානවන්ත ප්‍රඥාවන්ත හොඳ ස්ටෑන්ඩඩ් හොඳ කෙනෙක් හැටියට මම පිළිගන්නේ ඒවත් තියෙනවා නම්. ඊළඟට දත නිය වෙනවා. ඕක අනිවාර්යෙන් මම කියලා දෙන්නවා. ඒ කියන්නේ මෙහෙමයි. මිනිස්සුන්ගේ දත් නැහැනේ. නේද? දත් නැති වුණාන් පස්සේ හපන්න පුළුවන්ද? බෑ. එතකොට කරන්නේ මොකද්ද? හපන්න බැරි දේවල් ඔක්කොම නියෙන් කඩනවා. කඩලා පොඩි කරලා කටේ දාගන්නවා. එතකොට දතේ කරන්න තියෙන වැඩේ මොකද්ද? නියෙන් කරනවා. ඒක තමයි දත නිය වෙනවා කියලා කියන්නේ. කියවනේ? මේ කියලා දෙන්න. ඊළඟට අනිත් එක තමයි ඇහැ කන වෙනවා කියන්නේ. ඇහැ පේන්නේ නැති කෙනා දැන් මේමයි. දැන් අපි කවුරු හරි මේකයි තියෙන්නේ. කෙනෙක් ලෙඩ වෙනවා. වයසට යනවා. ඇහැ පේන්නේ. අපි යම් කෙනෙක් හඳුනාගන්නේ ඇහෙන්නේ. දැකලානේ තේරුම් ගන්න. මේ අහවල් එක්කෙනා ලොකු අම්මා තාත්තා නංගි මල්ලි තේරුම් ගන්න. අපි ඇහෙන් තමයි
ඒකල තේරුම් ගන්න. දැන් වයසට ගිහිල්ලා ඊට පස්සේ අපේ ඇහැ පේන්නේ ඊට පස්සේ දැන් ඇහැ අරින්නත් බෑ ඒක පේන්නේ. ඊට පස්සේ පුතාලා දරුවෝ මොනගුරු යනවා. එහෙලා කියනවා අම්මේ මං ආවා. ඒකට තේරුම් ගන්න ඕනේ. ඇහි වැඩි කරන්නේ මොකක් කවුද? කන. ඒකට තමයි කියන්නේ ඇහ කන වෙනවා කියලා. හැබැයි භාවිතා කරන්නේ පොට්ට වෙලා කන වෙලා කියලා කියන්නේ එක හැක් තියෙන එක නෙවෙයි. පොට්ට වෙලා කන වෙලා කියන එක දෙකක්. ඒ කියන්නේ පොට්ට වෙලා නම් දෙකම පේන්නේ නැහැ. එකයි. නෑ ඇහ පොට්ටයි කියලා කියන්නේ දෙකම පේන්නේ නැහැ. එක හැක් පේනවා නම් එයාට කියන්නේ කනක් කියලා. ඔව් ඇහ කන වෙනවා. ඒ ඇත්තටම මේකේ හැටියට ගන්න පොට්ට දෙකම පේන්නේ නැහැ. දෙකම පේන්නේ නැහැ. ඔය විදිහටයි තියෙන්නේ. දැන් ඔය කිව්වේ කාරණා ටිකක් ඔය වස්සකාරතුමා අපි ඒක නිසා භාවිතා කරන වචන තියෙනව නේද? ඔය භාවිතා කරන වචන නරක නෑ. හොඳට තේරුම් ගන්න ඕනේ මේ වගේ අර්ථය. දැන් මම ගොඩාක් දුරට ඔය කියලා දෙනවා මේ අර සූදු කියන වචනේ දාලා නේද? කියලා දුන්නනේ පිරිසිදු. කෙනෙකුට සූදාපු ගමන් සුපිරිසිදු. සූ කියන එකෙන් කියන්නේ මොකද්ද? හොඳම කියන එකයි. පිරිසිදු එකේ හොඳම. නිල් තියෙනවා. නිල් එකේ හොඳම එක මොකද්ද? සුනිල්. සුදු, සුපිරිසිදු භාවිතා කරනවා. භාවිතා කියන එකේ හොඳටම භාවිතා කරන එක මොකද්ද? සුභාවිතය. අන්න එහෙමයි ඔක තියෙන්නේ. ඒක අර අපි ඔව සලකන්නේ මෙයා කියනවා වස්සකාරකේ ස්ටෑන්ඩ් එක තමයි ස්වාමීනි මම යම්කිසි කෙනෙක් හොඳ ඥානවන්තයි ප්‍රඥාවන්තයි ඊළඟට හොඳ දැනුමක් තියෙන ස්ටෑන්ඩ් කෙනෙක් කියලා කියනවනම් මම පිළිගන්නේ මෙන්න මේ වගේ කෙනෙක් කියලා කියනවා. හැබැයි එයාගේ හැටියට සාධාරණයකුත් තියෙනවා නේද? නේද? දෙක මේක තමයි මේකේ තේරුම මේක තමයි මේකේ තේරුම කියලා එයා හොඳට තේරුම් ගන්නවා. අනිත් එක තමයි සතිමා කෝපන චිරකතම්පි චිරභාසිතම් යම් කිසි දෙයක් සිද්ධ වුණා නම් ඈත පරණ කාලයේදී එයාට පුළුවන් අහවල් තැන මේ දේ සිද්ධ වුණා මේ කියලා සිද්ධ කරන්න පුළුවන්. මම ගොඩාක් දේවල් එහෙම හිතේ තියාගෙන ඉන්නවා සිද්ධ කරපු දේවල්. ඔය දාන දීපු ඒවා මිනිස්සුන් උදව් කරපු දේවල් වෙච්ච දේවල් ගොඩාක් එහෙම ඔය බණ කියනකොට එහෙම තකස් ගාලා එන්නේ එකක් ඔය කැලෙන් කඩාගෙන ඒවා මතක් කරගෙන ඉන්න. හරියට ෆිට වෙලා ඒක මතකේ තියෙනවනේ. එක වෙච්ච දේවලුත් තියෙනවා. එක දවසක් අපිට මේ තව එකක් කියන්න. දැන් අපි මේ මහාන වෙච්ච කාලේ මුල් කාලේ මේ පින්දපාත යනවනේ. පින්දපාත යනකොට අපි ටිකක් අර දුවල පැනලා හිටපු ළමයිනේ. තරුණ අයනේ. ඉතින් අර හිමීට යනකොට hina යනවා. මේ අපිට කියලා තියෙන හිමීට යන්න කියලා. අර අපි ඒක කරලා නැහැනේ. ඉතින් අපිට මේ අර හිමීට යන්න කියපු ගමන් අර මිනිස්සු මැදට එහෙම යනකොට සමහර තරුණ අයට hina යනවා. ඒක දන්නවා. ඒක හැබැයි නිතරම නෑ. නමුත් අර අවස්ථාවටම hina යනවා. අපි තරුණ හාමුදුරු කෙනෙක් හිටියා. ඒ සායනාසෙට මේ ආරාධනාවක් තිබුණා. කොග්ගල තිබුණා ඉස්සර ළමා නිවාසයක්. කොග්ගල ළමා නිවාසයේ හැමදාම හාමුදුරු කෙනෙක් පින්ඳ පාතෙන්ද කියලා. ඒ පොඩි ළමයි දාලා ඊට පස්සේ ළමයින්ට යොදලා පින්ඳ පාති බෙදවනවා. ඒ ඉන්න පාලිකාවල. හරි හොඳයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ එතෙන්ද ගියා. සාමාන්‍ය අවුරුදු 2 3 4 5 ළමයි. එතන ගියාම මේ ස්වාමීන් වහන්සේ බිම් බලාගෙන ගියා. ඉතින් ළමයි ටික බලාගෙන ඉන්න. මේ කියන්නේ මොකටද? මේ කියන්නේ අපි යම්කිසි දෙයක් සිද්ධ වුණාම ඒ සිදුවීම අපි කොහොමද මතක තියාගන්නේ? ඒක හැබැයි මෙහෙම නිකන් තියෙන කුණු කන්දල් නෙවෙයි. ඒක මේ හොඳ හරවත් ඕජාවක් තියෙනවා. ඊළඟට දැන් මේ අසන්නදී මේ අපිට තියෙනවා නීතියක් තියෙන පින්දපාත යනකොට මේ බොහොම දුර බලන්න බෑ, හතර වටේ බලන්න බෑ. එහෙම සංවරව යන්න ඕනේ. ඒක බුද්ධ නීතිය. එහෙම යනකොට දැන් බිම් බලාගෙන මේ සාන්නාසෙ මෙහෙම පාත්‍රය අරගෙන යනකොට ළමයි ඇවිල්ලා ඉතින් වටේ මෙහෙම ඉන්නවා. මේ අවුරුදු 2 3 4 ළමයි එක එක්කෙනා කරට අත දාගෙන ඉන්නවා. ඉතින් අර පාලිකාව ඇතුළට ගියා දාන ගේන්නේ ඒ ළඟට එන කල් මේ අය බලාගෙන ඉන්න පොල් ළමයි. බලාගෙන ඉතින් ඔහි ඉන්නවා.
එක පුංචි දරුවෙක් කියනවා අනිත් එක්කෙනාට පව් නේද? අර හාමුදුරු දිහා බලලා කියනවා පව් නේද? ඉතින් හාමුදුරන්ට පොඩ්ඩක් hina යන්න ආවා. ඉතින් හාමුදුරුවෝ ඊට පස්සේ දැන් hinaනේ. එයාට මෙහෙම කරගත්තා. ඊළඟ මොකද කරේ? මෙහෙම ඇවිල්ලා එයාට පරීක්ෂණේ ඕනනේ. ඒ පුංචි දරුවට ඕනනේ. ඒ පරීක්ෂණේ කියන්නේ අර එයා ඇතින් බලනවා. එහෙම දේවල් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇත්තට මේ පොඩි ළමයාගේ විමර්ශනයේ හැටි එයාට තේරෙන්නේ නැහැ මේක හිමීට යනවාද හාමුදුරුවෝ ඒක නීතියක්ද ඒව එහෙම සලකන්නේ නැහැ. එයාට ඕනන්නේ මට දැනගන්න ඕනදී මේක කොහොමද දැනගන්නේ කියන්නේ. අපිටත් ඒ වගේ තමයි යම් කිසි දෙයක් හොඳ දෙයක් දැනගන්න ඕන නම් කොහේ හරි සිංහල දැනගන්න ඕනේ. ඉතින් මේ පරණ දේවල් සිහිපත් කිරීම අපේ අරිදම ස්වාමීන් වහන්සේට ඒ පරණ දේවල් සිහිපත් කිරීම හොඳට තිබුණා. හොඳට තිබුණානේ. අහවල් දවසේ තින්න මතක් කර කියන්නේ. ඒ සංකේතය Tamanට අවුරුදු 12කට 15කට 20කට කලින් දානයක් කරන්න නම් ඒ දානෙ තිබිච්ච එදා මේ අර පිට්ටුත් තිබුණානේ අර මේ පුරක්කම් පිට්ටු වගේක් අර බෙදන්න ඇවිල්ලා එව්වත් කියන්න පුළුවන්. හොඳට මතකයක් තියෙනවා. අර ඩයබී දිනේ එක දාලා වීලා තියෙනවා. එහෙනම් ඊළඟට යානිකෝපනතානි ගහට්ටකානි කිංකරණිය කියලා කියන්නේ ගිහි ජීවිතේ කරන්න තියෙන දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ වැඩ කටයුතු ඒ වගේ දක්ෂයි සංවිධානය කරගෙන මැනේජ් කරගෙන කරන්න පුළුවන්. එයාගේ හැටි. දැන් මේ කාරණා ටික කියලා බුදුරජාණන් වහන්සේට කිව්වේ මොකද්ද වස්සකාර? මේ ස්වාමීන් වහන්සේ ගැළපෙනවා නම් මේක පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බ්‍රාහ්මණ නේවකෝ ත්‍යාම් බ්‍රාහ්මණ අනුමෝදාය. බ්‍රාහ්මණේ මම ඒක පිළිගන්නේ නැහැ. නපන පටික්කෝසං. මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පිළිගන්නෙත් නැහැ. ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. හැබැයි බ්‍රාහ්මණේ මම නම් කෙනෙක් මහා පුරුෂයි මහා ප්‍රඥාවන්තයි ඥානවන්තයි කියලා පිළිගන්නේ මෙන්න මේ ධර්ම කාරණා හතරෙන් යුක්ත නම් තමයි. කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම කාරණා හතරක් පෙන්නනවා. දැන් වස්සකාරතුමා ධර්ම කාරණා කීයක් පෙන්වනවද? හතරයි. ඒකේ එයාගේ ස්ටෑන්ඩඩ් එක. ලෞතර බුදුරජාණන් වහන්සේ ආර්ය උත්තමයෙක් නිසා උන්වහන්සේ ධර්ම කාරණා හතරක් පෙන්වනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක. දැන් අපිට වටින්නේ වස්සකාරතුමාගේ ධර්ම කාරණා හතරද බුදුරජාණන් වහන්සේ ධර්ම කාරණා හතරද? බුදුරජාණන් වහන්සේගේ ධර්ම කාරණා. මෙන්න මේ විදිහට කියනවා. බ්‍රාහ්මණය යම් කෙනෙක් බහුජන හිතාය පටිපන්නෝ බහුජන සුඛාය බහුස්ස ජනතා අරිය ඥාය පටිච්චාවිත යද්දන් කල්යාණ ධම්මතා කුසල ධම්මතා. බ්‍රාහ්මණය මේ ලෝකයේ යම් කෙනෙක් විශාල ජන පිරිසක් දෙවියෝ මිනිසයෝ බ්‍රාහ්මණයෝ ගෘහපති අය මේ විශාල පිරිසක් බහුස්ස ජනතා අරිය ඥාය පටිච්චාවිත විශාල පිරිසක් ආර්ය ඥානයේ ආර්ය ධර්මයේ ආර්ය නුවණේ පිහිටුවනවා. විශාල පිරිසක්. මොකද්ද? කල්යාණ ධර්මතා කුසල ධම්මතා. කල්යාණ ධර්ම කුසල ධර්ම වල එයා පිහිටුවනවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. ඔය එකක්. මේක පැහැදිලිද? ඔව්. එකක් ආර්ය ඥානයේ පිහිටුවනවා. අපි ආර්ය ඥානය කියන එක මොකද්ද කියලා පස්සේ කියමු. දෙක යම් විතක්කං ආකංකති විතක්කේතු මොනවා හරි දෙයක් හිතන්න කල්පනා කරන්න කැමති නම් තන් විතක්කං විතක්කේති ඒ දේ හිත කල්පනා කරගෙන යන. යම් කිසි දෙයක් හිතන්න අකමැති නම් ඒක වළක්වලා දාන්න. යම් කිසි දෙයක් සංකල්ප කරන්න ඕන නම් ඒක සංකල්ප කරනවා කැමති නැත්නම් ඒක අතහැරලා දානවා. ඒක කරන්න පුළුවන් කියන්නේ කාටද? මොකද්ද කියන්නේ චානක මහත්තයා? කාටද ඒක කරන්න පුළුවන් කියන්නේ? දැන් යම් කිසි දෙයක් විතර්ක කරන්න ඕනේ නම් ඒක විතර්ක කරන්නට විතර්ක කරගෙන හිත යනවා. මම කැමති නැහැ. මම ඒක හිතන්නේ නැහැ. වහලා දාන්න. යම් කිසි දෙයක් සංකල්ප කරන්න ඕන නම් ඒක කල්පනා කරගෙන මම නැහැ. මම හිතන්නේ මම ඒක බලක් කරනවා. දැන් අපි කියනවනේ මිනිස්සුන්ට මෙහෙම
අනේක හිතන්න එපා. අනේක කල්පනා කරන්න එපා කියලා කියනවා. ඕන්න අතල්ලා දාන්න. එහෙම කියනව නේද? හැබැයි එහෙම කිව්වා කියලා එහෙම මිනිස්සු නවත්තනවනේ. නවතිනවද? නවතින්නේ නැහැ. ඇයි? කාවේදලා ඒක පැන අදහස් වේගෙන යනවා. හැබැයි බුදුරජාණන් කියන්නේ මේ කියන කතාවේදී යමක් මට කැමති නම් මම ඒ කැමති දේ හිත කල්පනා කරගෙන යනවා. යමක් අකමැති නම් පහදායි. ඕන දෙයක්. දැන් හිතන්න යම්කිසි දෙයක් හිතන්න ඕන නම් හිතුවා. හිතාගෙන මට නෑ මම ඒක හිතන්නේ නෑ. ඒකට කියනවා එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ හේතු වසිප්පත් එක්කෙනෙකුට විතරයි. හේතු වසිප්පත් කියලා කියන්නේ තමන්ගේ හිත වසී කරගත්ත එක්කෙනාට ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ රහතන් වහන්සේ කියලා කියන්නේ හොඳට සිත වසී කරගත්තා නම් හිත තමන්ට පාලනය කරගත්තා නම් හිත තමාගේ කෙරේ දමනය කරගෙන හැඳල් කරගත්තා නම් හිත ඕන විදිහට නෙවෙයි යන්නේ මට ඕන විදිහටයි මම කියන්නේ රින් හසුරුවන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ස්ටෑන්ඩ් පළවෙනි එක මොකද්ද ඉස්සලා කිව්වේ? විශාල පිරිසක් කල්යාණ ධර්මයේ ඥාය ආර්ය ඥානෙ පිහිටවන පළවෙනි එක. මේ බුදුරජාණන් වහන්සේගේ ස්ටෑන්ඩ්. දෙක මොනවා හරි හිතන්න ඕන නම් හිතාගෙන යනවා නැත්තම් එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ මොකේද? හොඳට හේතු වසිප්පත් කරොත් තමයි. සිත වසන් කර හේතු වසිප්පත් කියලා කියන්නේ සිත වසන් කරගන්නවා කියලා. විතරක සම්බන්ධයෙන් හසුරවන්න සිත වසන් කරගන්නවා. අනිත් කාරණේ චතුන්නං ඥානානං ආදී චේතසිකානං dittadhamma sukha viharaණං නිකාමලාභී හෝති අකිච්චලාභී අපිච්චලාභී. ධ්‍යාන හතරක් තියෙනවානේ. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි, හතරවෙනි කියන ධ්‍යාන හතර තමන්ට කැමති වෙලාවක හිතගෙනද ඉඳගෙනද බෙට්ටියකට ඇලවිලා ඉන්න ගමන්ද නිකන් ඉන්න ගමන්ද ඕන තැනක ස්විච් ඔන් කරන්න පුළුවන් ධ්‍යානෙට. අන්න එහෙම ඒකට කියනවා අකිච්චලාභ නිකන් හරි ලෙහෙසියෙන්ම හරියට ඔරලෝසුවේ වෙලා වහනවා. අර මිනිස්සු වන්දගෙන වෙලාව කීද මහත්තයා? වෙලාව කීද? ඔව්. ආරවන්. සබ්ගාල කිව්වනේ. වෙලාව කිව්වම එහෙම හැරෙව්වා. කිව්වා. අන්න ඒ වගේ තියෙන්න ඕනේ. ධානයේ කියන එක ඕන වෙලාවට ගන්න. බුද්ධ ශාසනයේ හිටියක ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ සුභූති කියලා. ඒ සුභූති කියන ස්වාමීන් වහන්සේ හිටගෙන ඉන්න ගමන් ධානයට සමාදන් වෙනවා. ඒ කරන්නේ මෙහෙමයි. ඒ ස්වාමීන් හරි පුදුම ශක්තියක් තිබිච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. පින්නපාත යනවා. පින්නපාත ගිහිලා ගෙදර ගිහිට ගන්න. එයගෙන ඉස්සර කරලා තියෙන්නේ මෙහෙමයි. සමහර අය පින්නපාත ක්‍රම දෙකකට දීලා තියෙනවා. එකක් තමයි තමන්ගේ භාජන වලින් අරගෙන ඇවිල්ලා උන්වහන්සේගේ පාත්‍රයට බෙදනවා. ඒක එකක්. එහෙම නැත්නම් කරන්නේ ස්වාමීන් වහන්සේගේ පාත්‍රය ඉල්ලගෙන ඇතුළට ගිහිල්ලා පිරෙන්න බෙදලා පාත්‍රය ගෙනලා පූජා කරනවා. ওই දෙක තමයි තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ ගෙදරකට ගිහිල්ලා පින්නපාතේ හිටගත්තාම ඊට පස්සේ දායක පින්වතුන් ඇවිල්ලා පාත්‍රය අරගෙන යනවනේ ඇතුළට. ඒ එන ටිකට එනකල් උන්වහන්සේ ධානයේ තියෙනවා. සබ්ගාල කීගම ධානයට සමාදන් වෙනවා. එතකොට එහෙම කරන්නේ ඇයි? ඒ දායක පිරිස දානේ පූජා කරන්නේ ධානයෙන් ආපු කෙනෙකුට. පින වැඩි කරන්නේ. කුසලයේ වැඩි කරන්න තමයි ඒක එහෙම කරන්නේ. බලන්න කොච්චර වටිනවද කියන්නේ. ඒක කරන්න නම් මොකද්ද තියෙන්න ඕන? වසී කරලා තියෙන්න. හොඳට වසී කරලා තියෙන්න. උත්සාහය තියෙනවා නම් හැම තැනම ඇවිදින්න නැතුව හැම එකක්ම ඔය අවුස්සන් නැතුව හැම එකේම අහ යන්න නැතුව එක ක්‍රමයකට යනවා නම් මේ සියලු දෙනාටම ඔක කරන්න පුළුවන්. දැන් අපිට තියෙන හානිය තමයි අපි මේකේ මුඩින් එකක් අහනවා, මේකේ මුඩින් එකක් අහනවා, මේකෙන් ටිකක් අහනවා. දැන් අපේ හිත හැම එකටම යනවා. ඒක නිසා විතරක සැකසහගත ස්ථාවර වෙච්ච නැති විතරක හැදෙනවා. ඒක නිසා සමාධියේ ගුණ එනවා, ඇවිල්ලා යනවා. කොහොමද කත්තේ? ආසවානං khය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඥා සත්‍යකත්ව උපසම්පජ්ජ වේති. ඒ කියන්නේ සියලුම ආශ්‍රව ධර්මයන් හිතින් ශේ කරලා පහ කරලා දාලා ඊළඟට මේ ජීවිතයේදීම අරිහත් ඵල විමුක්තිය
සාක්ෂාත් කරගෙන ඉන්නවා. ඒ තමයි කවුද? රහතන් වහන්සේ. රහත් හිතක් හදාගෙන ඉන්නවා. දැන් මෙන්න මේ කාරණා හතර බුදුරජාණන් වහන්සේගේ ස්ටෑන්ඩ් එක තමයි මම මහා පුරුෂයෙක් කියලා පිළිගන්නේ, මම මහා ප්‍රඥාවන්තයෙක් කියලා පිළිගන්නේ. කුමක් නිසාද? මෙන්න මේ කියන්නා වූ හැකියාවල් හතර තියෙනවා නම්, ධර්ම හතර තියෙනවා නම්, ඒ හතරට අනුව තමයි මම මහා පුරුෂයෙක් හැටියට පිළිගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වසකාරතුමාගේ පිළිගැනීම මොකද්ද? වසකාරතුමාගේ පිළිගැනීම මොකද්ද? අසු පිළිසෙන් ඇතුව ඒ තියෙන සහ ඒ වගේ තේරුම දාන්න. දෙක පරණ දේවල් සිද්ධ වුණාන් පස්සේ කොහොමද කියනවා? තුන ගිහි ජීවිතයේ කටයුතු කරන්න ලද්ද දක්ෂයි වගේම ඒවා සංවිධානය කරන්න දක්ෂයි. ඒ ඇවිල්ලා වස්සකාරතුමා ගිහි කෙනෙක් නේ. එයාගේ හැටියට තමයි එයා එහෙම හිතාගත්තේ, මැනගත්තේ, දැනගත්තේ. හැබැයි ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ස්ටෑන්ඩ් එක ඊට වඩා වෙනස්. දැන් මේකේ පළවෙනි එක තිබෙනවනේ අරිය ඥානීය පතිත්ථාපිතා කියලා. ආර්ය ඥානීය පතිත්ථාපිතා කියලා කියනකොට දැන් මේ කාරණා හතර කිව්වම මේ වස්සකාර බ්‍රාහ්මණතුමා කිව්වා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ හරිම ආශ්චර්යයි. හරිම අద్භූත බොහොම මේ කියන්නේ සුභාසිතයක්. දැන් මම කියවනේ භාසිතය කියලා මේක නිකම් ප්‍රකාශනයක් නෙවෙයි. මේක හොඳ ඉතාමත්ම නිවැරදි එකක් නිසා තමයි සුභාසිතය කියලා කියන්නේ. මේක සුභාසිතං බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරා. මෙන්න මේ ධර්මතා හතර ඒකාන්තයෙන් මහ පුරුෂයෙක් හැටියට දරා ගැනීමට නම් මම ඒකාන්තයෙන්ම මේක නම් අනුමත කරනවා ස්වාමීනි මම නම් පිළිගන්නවා කියලා කිව්වා. දැන් ඉස්සෙල්ලා කිව්වේ එයා ෆ්ලෙක්සිබල් වෙලා බුදුරජාණන් වහන්සේ කිව්වා මේක පිළිගන්නවා නම් පිළිගන්න හොඳයි නම් නැත්තම් ප්‍රතික්ෂේප කරන්න කියලා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ කියපු කතාවේදී එතුමා එහෙම සැක හිතුවේ නෑ. මේක තමයි one and only way. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙම මම මෙහෙම සිත වශී කරපු කෙනෙක් කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ වෙලාවේ මේ ඒ වස්සකාර බ්‍රාහ්මණතුමාට කියනවා මම සිතත් වශී කරලා තියෙනවා. මට හිතෙනවා ඕන විතරකයක් කරන්න පුළුවන්. අයින් කරන්න පුළුවන්. මට ධානය තියෙන ධානය වලට ඕන වෙලාවකට සමවදින්න පුළුවන්. මම විශාල පිටසක් කල්යාණ ධර්මයේ පිහිටවලා තියෙනවා. ඒ වගේම තමයි රහත් චේතෝමත්යක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කෙලින්ම දේශනා කරනවා වස්සකාර බ්‍රාහ්මණතුමාට. ඉතින් ඒක අනුමෝදන් වෙනවා. මෙන්න මේකේ පළවෙනි කාරණය. හොඳට මතක තියාගන්න මේකේ පළවෙනි කාරණය. මොකද්ද පළවෙනි කාරණය? ආර්ය ධර්මයේ පිහිටවනවා. ආර්ය ධර්මයේ පිහිටවනවා කියලා කියන්නේ මොකද්ද මේ ආර්යයන් වහන්සේලාගේ ධර්මය? ධ්‍යාන කතා දන්නවනේ. ධ්‍යානයේට සමවදින්න පුළුවන් විතරක චේතෝ වසිපත්තේ අනිත් එක රහත් භාවයනේ. ඇත්තටම ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ තමයි ආර්ය ඥානය කියලා කියන්නේ. මෙතන මේ ආර්ය ශ්‍රාවකයා ආර්ය හිතක් තියෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිරයි කියලා පිළිගන්නේ. කිසිම දෙයක් මේ ලෝකයේ ස්ථිරයි සදාකාලිකයි වෙනස් වෙන්නේ නැහැ කියලා පිළිගන්නේ නැහැ. ඒක තමයි එයාගලගේ තියෙන ඥානය. ඒ ඥානයට කියනවා විදර්ශනා ඥානය කියලා. විදර්ශනා නුවණින් ගියක් දුරක් හරි ළමයි ලපටි හරි ස්වාමියා භාර්යාව හරි අම්මා තාත්තා හරි මේ ඉන්න පිරිස හරි අනිත් පිරිසක් හරි ලෝක ධාතුව හරි මොකක්වත් සදාකාලික දෙයක් නැහැ. ඔක්කොම වෙනස් වෙනවා කියලා ඕලාරික වශයෙන් පිළිගන්නවා වගේම සියුම් වශයෙන්ත් ඒවා හිතින් නැහැ කියලා. එතකොට ඒකට කියනවා මේ ආර්යයන් වහන්සේලාගේ ඥානය කියලා. ආර්ය ඥානය. මෙන්න මෙතන තමයි මම අද කිව්වේ ටිකක් තරමක් තියෙනවා ලෙහෙසි තරමක් තියෙනවා අමාරුයි කියලා. මම මේක මීට කලින් කියලා තියෙනවා අහලා තියෙනවද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ඕක අපිට හරි කඩට හුරුයින් ත්‍රිලක්ෂණේ
අනිත්‍ය දුක්ඛ අනාත්ම. අපි ඕක හරියට නොතේරුණත් කිය ඉන්නවා. අවබෝධ වුණේ නැතත් කිය ඉන්නවා. ඕවා ඔය කියන ධර්ම කාරණා එකක් තමයි මම හරි කැමැතියි දැන් මේ කියලා දෙන ඒවා ඔය සමහරට වීඩියෝ ක්ලිප් එකක් හරි සවුන්ඩ් ක්ලිප් එකක් හරි ඔක කට්ටිය ෂෙයා කර ගන්නවා. ආන විජේවර්ධන මහත්තයාත් අර බණක් අහලා අර ඊයේ එන පත්‍රිකාවක් අහගෙන ආවනේ. මේ මහත්තයාට එහෙම හිතනද හිත කිව්වේයි. අහපු නිසානේ හොඳට සාවධානව හොඳට අහගෙන ඉඳලා පත්‍රිකාව ලියාගත්තානේ. උත්තර දෙන්න කල් ගියා ඒක වෙන කතාවක්. ඒ වුණාට මේ මහත්තයා හොඳට අහලා තියෙනවා. ඉතින් මම හරිය කැමති එකක් තමයි මේ අපේ ඉන්න හැම කෙනාම ධර්මයට කැමති හැම එක්කෙනාම කාරණය හොද්දටම තේරුම් අරගෙන කියාගන්න පුළුවන් වුණොත් එහෙමයි කියාගන්න බැරුණොත් කමන්නේ Tamanට අවබෝධය දෙනවා. හොද්දටම තේරුම් ගන්න. මෙන්න මේ කාරණා තුන. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ මොනවද? ඒවට කියන්නේ මොනවද? ත්‍රිලක්ෂණ කියලා කියනවා. මෙහෙම කියනවා අපි යම් කිසි දෙයක් පින් පොයින්ට් කරන්නේ නැතුව කියපු ගමන්ම ඒක කියන්නේ හෝල්සේල් එකකින් කියනවා කියලා කියන්නේ. හෝල්සේල් එක කියලා කියන්නේ all included. all included එක හොඳයි සියලු දේවල් නැති වෙනවා. එතකොට ඔක්කොම කවර් වෙලා. හැබැයි ඒකේ අර දැනුම අඩුයි නේද? අන්න ඒක තැනකට බහින්න ඕනේ අපි. මම කියන එක තේරෙනවද? සියලු දේවල් වෙනස් වෙනවා. හරි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක සංස්කාරද මොනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ මොනවද? ලක්ෂණ සංස්කාරද සංස්කාර ලක්ෂණද? සංස්කාර ලක්ෂණ. ඇයි එහෙම සංස්කාර ලක්ෂණ කියලා? මේක තමයි ගැඹුරු. අර රසකාරත් එක්ක ගනුදෙනු කරන එක ලේසි. සංස්කාර සහ ලක්ෂණ කියලා කියන්නේ සංස්කාර කියලා කියන්නේ මොකද්ද? සංස්කාර කියලා කියන්නේ සකස් වුණු සරලව ගත්තොත් එහෙම යම්කිසි හේතුවකින් හටගත්ත දේ. හැබැයි හේතුවකින් හටගත්ත දේත් හරි තවත් එකක් තමයි අපි මතක තියාගන්න ඕන යම්කිසි දෙයක් ඇති වෙනකොට හට ගන්නකොට හැදෙනකොට ඒ කිසිම දෙයක් ඒක හේතුක නෙවෙයි. අපි වුණාට සිංගියුලර් තමයි කතා කරන්නේ. හැබැයි කවදාකවත් කිසිම දෙයක් ඒක හේතුක වෙන්නේ නැහැ. බත් වෙන්නේ මොකෙන්ද? අපි ඒකට කියන්නේ මොකද්ද? සිංගියුලර් නේද කියන්නේ? බත් ඇති වෙන්නේ මොකෙන්ද? අන්න දැන් බලන්නකෝ. ඒක නමුත් අපි සිංගියුලර්නේ කතා කරන්නේ. හාල් වලින් කියලා කියන්නේ. ඒක ප්‍රධාන ළඟම මේන හේතුව. හැබැයි මේ හාල් වලින්ම බත් වෙන්නේ නැහැ. හලියක් තියෙන්න ඕනේ. වතුර තියෙන්න ඕනේ, උණුහුම තියෙන්න ඕනේ, ලිප තියෙන්න ඕනේ, ගෑස් තියෙන්න ඕනේ. ඒක තියෙනනේ බහු හේතුකයි. ඒ වුණාට අපි දැන් අඹ හැදෙනවගේ. අඹ ගහෙන් හැදෙනවා. ඇත්තට අඹ ගහම විතරද? පොළොව, පොර, වතුර, ඉරේලිය, උලඟ කොච්චර තියෙනවද? බහු හේතුකයි. ඒක හේතුක නෙවෙයි. එකක් තියෙනවා මෙහෙම. යම් කිසි දෙයක් සිදුවීම සඳහා මම උදාහරණයක් කියලා දෙන්නම්. එකක අපිට මේ සිදුවෙන දේවල් කිසිම දෙයක් එක හේතුවකින් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි එක හේතුවක් තමයි කියන්නේ. අඹ ගහක් හැදෙන්නේ මොකෙන්ද? අඹ ඇටකින්. අඹ ඇටකින් තමයි අඹ ගහක් හැදෙන්නේ. බත් හැදෙන්නේ හාල් වලින්. ඊළඟට ගියක් හැදෙන්නේ ලඩු වලින් කියමු. ප්‍රධාන තේර තියෙනවා. දැන් ඔය විදිහට ගත්තම පස්සේ තියෙනව නේද? ප්‍රධාන එකක් තිබෙනවා. තව ආශ්‍රිත උපකාරක ධර්ම සමූහයක් තියෙනවා කියලා තියෙනවා. හැම දෙයකටම ওই විදිහේ තමයි. අපි ලියන්නේ මොකෙන්ද? ලියන්නේ පෑනේ. පෑනෙන් මේ පේනවනේ ලියන්නේ පෑනේ. ඇත්තටම පෑනින් ලියන්න පුළුවන් තනිකර. හින්ත ඕනේ, කොලයක් ඕනේ, අත ඕනේ, හැන්ඩල් කරන්න ඕනේ. තියෙනව නේද? හිතත් ඕනේ. එතකොට එක හේතුවක් මේන් වැඩ කරනවා, ඒකට කනෙක්ට් වෙලා ගොඩක් වැඩ කරනවා. ඒක නිසා කියනවා ප්‍රධාන හේතුවට කියනවා හේතුව
ඒකේ ආශ්‍රිත උපකාරක ධර්ම වලට කියනවා පත්‍ය කියලා. හේතුව සහ පත්‍ය කියලා කියනවා. පත්‍ය කියලා කියන්නේ මොකද්ද? අර ප්‍රධාන හේතුව ක්‍රියාත්මක වීම සඳහා උදව් වෙන දේවල්ට කියනවා පත්‍ය ධර්ම කියලා. උපකාරක ධර්ම. බලන්න කොච්චර ලස්සන දෙයක් කියලා තියෙනවද? අපි කියන්නේ හේතුපත්‍ය කියලා. හේතු ධර්ම එකයි අනිත් එක පත්‍ය සමුදායයි. දැන් අඹ ගහක් ඇවිදින්න අඹ ඇටයක් ප්‍රධානයි. අඹ ඇටේ ප්‍රධානයි පොළොව පත්‍යය. පොහොර පත්‍ය. වතුර පත්‍ය ධර්මය. ආලෝකයේ පත්‍ය ධර්මය. ගොවිය පත්‍ය ධර්මය. උදැල්ල පත්‍ය ධර්මය. නේද? දැන් බලන්න පත්‍ය ධර්ම සමුදායක සංකලනයෙන් තමයි ප්‍රධාන හේතුව ඔපරේට් වෙන්නේ. ක්‍රියාත්මක වෙන්නේ. හටගන්නේ. මේක තේරෙනවද? සංස්කාර කියලා කියන්නේ සංස්කාර කියලා කියන්නේ හේතුවකින් හටගත්ත දේ. ඕක කියන්නේ ඉතින් මම ඔය ටික කිව්වේ හේතුවකින් හටගත්ත දේ. හේතු වලින් හටගත්ත දේ මොකක් හරි දෙයක් තිබෙනවාද? අපි භාවිතා කරන නම වෙනස්. ඒ වුණාට හැම එකක්ම හැදලා තියෙන්නේ හේතු වලින්. අපිට පටලැවෙන එකක් තියෙනවා. අපිට ප්‍රශ්නයක් වෙන පටලැවෙන එකක් තියෙනවා. ඒ තමයි මේ ලෝකයේ තිබෙන හේතු වලින් හටගත්ත දේවල් හොඳට පේන දේවල් තිබෙනවා, පේන්නේ නැති දේවල් තියෙනවා. මොනවද පේන දේවල් හේතුවෙන් හටගත්තේ? වහලවල්, ආරාම, පාර, පාක් එක, කාර්, ඕවා ඔය සෑම වස්තුවක්ම අපිට තේරෙනවා, පේනවා මේවා හේතු වලින් හටගත්ත දේවල්. ඒවා ලොකුයි, ඒවා ඔළුවරකයි. හැබැයි හේතුවෙන් හටගත්ත දේවල් තියෙනවා තව පේන්නේ නැති දේවල්. අද කාලේ පේන්නේ නැති හේතුවෙන් හටගත්ත දෙයක් කියනවා කොරෝනා වෛරස්. සමහර දේවල් තියෙනවා අපිට තේරෙනවා හේතුව. සමහර දේවල් තියෙනවා අපිට ඒකේ හේතුව තේරෙන්නේ නැහැ. සමහර සියුම් දේවල්. දැන් අපිට හිතක් තියෙනවනේ. ඒ හිත හරි සියුම්නේ. හරිම සියුම්නේ. ඒ හිත පේන්නේ. ඒක නිසා ඒ හිතේ ඇතිවෙච්ච හිතක් ඇති වෙන හේතුව එහෙම ලේසියෙන් එහෙම තේරෙන්නේ නැහැ. හැබැයි ඒක හේතුවකින් හටගත්ත දෙයක් තමයි. මම උදාහරණයක් කියන්නම්. දැන් මොන මේ වැලි ගොඩක් තියෙනවා. ඒ වැලි ගොඩට අවුව වැටලා තියෙනවා. වැලි ගොඩ හේතුවෙන් හටගත් එකක්ද? හේතුවෙන් හටගත් එක. අවුවත් හේතුවෙන් හටගත්ත. එතකොට හේතුවෙන් හටගත්ත වැලි උඩට නේද හේතුවෙන් හටගත්ත අවුව වැටලා තියෙන්නේ. එහෙම නේද? එතකොට මේ එතකොට හේතුවෙන් හටගත්ත වැලි ටික අපිට තේරෙනවද? ඔව් අපි කියනවා ගඟෙන් හරි මොකක් හරි ගල් සුදු වෙලා හරි අපි එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒක උඩට වැටලා තිබෙනා වූ අවුව හේතුන් කියලා ඒකේ හේතුව දැනගන්න පුළුවන්. අපි සරලව එකක් කියනවා. මොකක්ද? ඉර කියලා කියනවා. ඒක සෑහෙන ඈතක නෙවෙයිනේ. ඉතින් නමුත් මේ ඉර මෙතෙන්ද ඇවිල්ලා නැහැ. නමුත් මෙතන තියෙන්නේ අවුවනේ. ඒ එළිය කොහොමද කියලා අපිට තේරුම් ගන්න බෑ නේද? සමහර දේවල් තියෙනවා හේතුවෙන් හටගත්ත දේවල්. ආලෝකය හේතුවෙන් හටගත් ආලෝකය කියන දේ හේතුවෙන් හට නොගත්ත එකක් නොවේ. ඒ ආලෝකය හේතුවෙන් හටගත්ත එකක් තමයි. නමුත් ඒක හේතුව කියන එක අපිට හරි අමාරු අල්ලන්න හේතුව සියුම් ස්වභාවය නිසා. හිතත් ඒහා සමානයි. මේ ඇඟ කියන එක ඕලාරිකයි. ඇඟ කියන එක ගොරෝසුයි. ඒක බරයි. ඒ වුණාට ඒ ඇඟේ තියෙන ඕලාරිකයේ ගොරෝසු ඒ බර ඒ වස්තුව අපිට තේරුම් ගන්න පුළුවන්. මේක මෞපිය සම්බන්ධතාවය, මේකේ තිබෙනා වූ ආහාර පාන, ඊට පස්සේ අපි කාපු බීපු දේවල්, එක්සර්සයිසස්, බාහිර තිබෙනා වූ එනර්ජි ඇප්ලයි වෙලා ඔහොම කියලා අපිට හිතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සරලව කියනවනම් අපි කෑම කනවනේ උදේටයි දවල්ටයි ගිහි අය රැටයි තේ බොනවා ඔහොම තියෙනවනේ. ඒකින් මේ කාලා තමයි මෙච්චර ලොකු වෙලා තියෙන්නේ කියලා අපිට නිකන් ඉමේජින් කරන්න පුළුවන්. නමුත් හිත කියන්නේ පුළුවන්. ඒක නිසා සමහර හේතුවෙන් හටගත්ත දේවල් තියෙනවා. ඒක සංස්කාර තමයි. ඒව ඕලාරිකයි. ඊළඟට සමහර සංස්කාර තියෙනවා සියුම්. ඒව තේරුම් ගන්න තමයි. ඒක නිසා කියනවා සූක්ෂම සංස්කාර සහ ඕලාරික සංස්කාර. අපි කියනවා ඊයේ අපි මෙනෙහි කරන්නේ දර හැන්දෑවේ භාවනා කරනකොට අපි මෙනෙහි කරේ කොහොමද? අතීතයේ පහළ වූ නාම රූපය අතීතයේ භවයේදී විනාශයටපත් උනේ කියලා මෙනෙහි කළා කියන ඕලාරික නාම රූපය සියුම් නාම රූපය කියවනේ. දැන් මේ සංස්කාර කියන එකේ පුංචි දේවල් හේතුවෙන් හටගත්ත සියුම් දේවල් තේරුම් ගන්න බෑ.
මේ කාරණේ තේරුණා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මේ තව එක කියන්න. මනස ඕලාරික කියන එකේ හරි තේරුම මොකක්ද? ඕලාරික කියලා කියන්නේ අපි ඕක අහලා තියෙනවා ගොඩාක් අහලා තියෙනවා. ඒ වුණාට ඒකේ හරියටම අර්ථය කැප්චර් වෙන්නේ නැතුව හිතට ඊළඟ ස්ටෙප් එකට යන්න බෑ. හරියටම ඉස්සර වෙලා මගේ ජොබ් එක තමයි ඔය ඒකෙන් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. කියන්නේ එහෙම නැතුව යන්නම බෑ. ඕලාරික කියලා කියන්නේ රෆ් ගුරුසු කරකස ලොකු ප්‍රකට කියන එක තමයි. ඔව් දැන් ඔක අහපේක හොඳයි. දැන් අපි වීදුරුවක් අල්ලනවා. වීදුරුවක් අල්ලනකොට වීදුරුව අපිට දැනෙන ගතියක් තියෙනවා. වීදුරුව අපි මේ පොළව අල්ලනවා. ඒ පොළව අල්ලනකොට අපිට දැනෙන ගතියක් තියෙනවානේ. ඒ දෙක එක සමානද? නෑ. එතකොට වීදුරුව මොකද්ද? සියුම්. පොළව රළු. අන්න රළු වචන. ඊට පස්සේ සිල්ක් රෙදි තියෙනවානේ. සිල්ක් රෙදි අපි පෙරව ගන්නවා. බ්ලැන්කට් එකක් පෙරව ගන්නවා. පෙරවදී නේද? එතකොට ඒකේ මොකද්ද තියෙන්නේ? සිල්ක් එකේ තියෙන මොකද්ද? සියුම්. බ්ලැන්කට් එකේ තියෙන්නේ ඕලාරික ගතිය. යම් කිසි දෙයක් අපි වීදුරුව හොඳට බලන්න වීදුරුවක් දැනෙන්නේ කොහොමද අපිට? සින දෝෂ දැනෙන්නේ. පොළව දැනෙන්නේ කොහොමද? සමානද? දැනීම සමාන නැහැ. නමුත් ඒ දෙකම අපිට ඇහැට දකින්න පුළුවන් අතට අල්ලන්න පුළුවන්. එහෙම නෙවෙයි. නෑ. කලුසියුම් භාවයෙන් ඒකේ වෙන ගුණාංග නෙවෙයි. පුළුන් ඔසවන අපි හිතමු මෙහෙම අනිත් අතට මෙච්චරක් විතර යකඩ කැල්ලක් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා එච්චරක් ප්‍රමාණයෙන් පුළුන් ගුලියක්. යකඩ කැල්ල ඔසවන එක සමාන එක සයිස් එක. සයිස් එකෙන් එක සයිස් එක. එතකොට යකඩ කොටස ඔසවන කොටයි පුළුන් ඔසවන කොටයි වෙනස මොකක්ද? පුළුන් සැහැල්ලු ප්‍රමාණයෙන් ලුක් එක එක සමානයි. එතකොට ඕලාරික මොකද්ද? යකඩ ඕලාරිකයි පුළුන් සියුම්. ඔන්න ඔය විදිහට තමයි සියුම් ඕලාරික අපි දැනගන්නේ. දැන් බලන්න මේ නියපොතුයි හැමයි. මේ අපේ ඇඟේ හැම තියෙනවනේ. මේ සමය ගතියයි නියපොතු වල ගතියයි දෙකම එකයි නෑනේ. ඒකේ දෙකම අන්තර්ගතයේ එකයි. පඨවි ආපෝ තේජෝ වායෝ හැමේ තියෙන්නේ නියපොතේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට එනමුත් අපිට දැනෙන්නේ නියපොත්ත ඕලාරිකයි සමසියුම්. අන්න ඒ විදිහට තමයි මේක තේරෙනවා. දැන් ඕලාරික සියුම් භාවය බලන්නේ කරුණු දෙකකටයි. දැන් ගල්ලොයි වැලි පුළුණුයි කියවනේ. දැන් බලන්න දාලා පුළුන් එක වැලි වලට සාපේක්ෂව සියුම්. වැලි පුළුන් වලට සාපේක්ෂව රළුයි ඕලාරිකයි. වැලි ගල් වලට සාපේක්ෂව සියුම්. ගල වැලි වලට සාපේක්ෂව ඕලාරිකයි. අපි එක පැත්තකට තිබුණොත් එහෙම ගලුයි වැලි එක පැත්තකට දානවා පුළුන් එක පැත්තකට දැම්මොත් එහෙම ඒකේ එක දෙපැත්ත ඒ කාරණා දෙකක් ඕලාරිකයි රළුයි. එහෙම නේද? අන්න ඒ විදිහටයි. වේදනාවත් ඒ විදිහටයි. වේදනාව කියන්නේ වේදනාව කියන සැප දුක උපේක්ෂා කියලා කියනවා. ඒ සැප දුක් උපේක්ෂා කියන වේදනාව හොඳට හිතගන්න. සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව. එතකොට සැප වේදනාව දුක් වේදනාවට වඩා දුක් වේදනාවත් එක්ක සැප වේදනාව ගැලපුවම පස්සේ සිව් මොකද්ද? සැප වේදනාව සිව්. දුක් වේදනාව ඕලාරිකයි රළුයි. ඊළඟට සැප වේදනාවයි උපේක්ෂා වේදනාවයි දෙක කම්පයා කරන් පස්සේ මොකද වෙන්නේ? උපේක්ෂා වේදනාව සියුම්, සැප වේදනාව ඕලාරිකයි. ඔය දෙකයි තියෙන්නේ. මේකට යන්න. දැන් තේරුණානේ මේ ඕලාරික කියන වචනේ තේරුම් අරගෙන එතකොට ඒක අල්ලගෙන යන්න ඕනේ ගැඹුරකට යන්නේ එහෙමයි. එහෙම නැතුව ඉනිමගේ පඩිය තියන්නේ නැතුව ඉනිමගේ තියෙනවනේ ස්ටෙප් ඉනිමගේ තිබෙන ස්ටෙප් එකකට පඩිය තියාගෙන කකුල පිහිටුවා ගන්න නැතුව අනිත් පාදයේ තියන්න බෑනේ. කඩාගෙන වැටෙනවා. ඔය වැටිච්ච අය තමයි කියන්නේ කඩාගෙන වැටෙනවා.
එතකොට ලක්ෂණ මේ සංස්කාර කියන දේවල් මහත්යා ඕනම දෙයක් හේතුවකින් හටගත්ත හැම දෙයකටම කියනවා පොදු වචනේ මොකද්ද? සංස්කාර කියලා. සංස්කාර. ඉතින් මේ සංස්කාර වලට ලෝකයේ සම්මුති නම් තියෙනවා. ඒක නිසා අපි මේ සම්මුති නම ඉහළට තියලා භාවිතා කරනවා. හැබැයි සංස්කාර වචනේ යට ගන්නවා. දැන් මේකට කියනවා කණ්ණාඩි කේස් එක කියලා නේද? මේක සංස්කාරයක්ද? නෑ සංස්කාරයක්. ඒ වුණාට මේක භාවිතා කරන නම කණ්ණාඩි කෝපුව. ඊළඟට මේකට කියනවා මොකද්ද? මාක පේන. මේක හේතුවෙන් හටගත් එකක්ද නැද්ද? ඔව් මේක හේතුවෙන් හටගත් එකක්. සංස්කාරයි. ඒ වුණාට සංස්කාර කියන භාවිතය අපි කරන්නේ නෑ. ඒකට වෙන නමක් භාවිතා කරනවා. හඳුනා ගැනීම සඳහා. ඊළඟට මේකට කියනවා පොත කියලා. මේක හේතුවෙන් හටගත් එකක්. එතකොට මේක සංස්කාරයි. ඒ වුණාට අපි භාවිතා කරන්නේ වෙන නමක් පොත කියලා. ඔය විදිහට මේ ලෝකයේ හේතුවෙන් හටගත්ත සෑම දෙයකටම හේතුවෙන් හටගත්ත දේවල් සියල්ලම සංස්කාරයි. නමුත් සංස්කාර ලෝකයා භාවිතා කිරීමේදී, පාවිච්චි කිරීමේදී, කතා කිරීමේදී ඒකට වෙන නමක් ගාවලා ස්පර්ශ කරවලා තමයි භාවිතා කරන්නේ. ඒක නිසා සංස්කාර අදහස කියන එක උඩට එන්නේ නැහැ. හැම වෙලෙම දාලා තියෙන නමකින් වහලා තියෙනවා. ඒක නේද? හැබැයි මේ වචන ටික අපි ගලවලා අයින් කරත් ගමන් ඉතුරුනේ මොකද්ද? සංස්කාර හේතුන් හටගත්ත දේවල් ගතිය තමයි මතුවේ. මම කිව්ව නේද ටිකක් ඉස්සෙල්ලා කාල සරලයි පස්සේ කාල අමාරුයි කියලා. මේ තමයි. සංස්කාර වල තිබෙනවා හේතුන් යම් කිසි දෙයක් හටගත්තා නම් හේතුන් හටගත්ත සෑම දෙයකම තිබෙනවා එක්තරා විදිහකට නෑ මම හැබැයි ඒක මොකද කියේ ඒක කියන්නේ ශරීරයේ ආහාරයෙන් නැති නිසා පවතිනවා හේතු නැතුනම ඒක නැති වෙනවා කියන කතාව පටලලා දිනවා. ඔව් මම හැබැයි ඉතර දුර ගියේම නෑ. මම එහෙම යන්නේ නෑ. මොකටද නේද මහත්තයා? ඉතින් මම ඉතර දුර ගියේ නෑ. එහෙමයි තියෙන්නේ. අමාරුම දේ තමයි පියවරවල් තුනක් තියෙනවා. පියවරවල් තුනක් තමයි අපිට සංස්කාර තේරෙන්නේ නැත්තේයි වැහිලා තියෙනවා. මොකෙන්ද වැහිලා තියෙන්නේ? ಗುಣ නම් වලින්. ඒ කියන්නේ අපි භාවිතා කරන නම් වලින්, පද වලින් කවර් කරලා තියෙනවා. ඇඳුම් කියනවා, පැළඳුම් කියනවා, මාල, වලලු, කරාඹු, කෑම, බීම, කොණ්ඩය, සෙරෙප්පු, සපත්තු, පාවාහන, යාන වාහන, පුටුව, මේසය ඔය සෑම වචනයකින්ම තියෙන මොකද්ද? ඔක්කොම වහලා තියෙන සංස්කාර තියෙන ඔක්කොම වහලා තියෙනවා. දැන් අපි බලමු හමුදාවේ ඔක්කොම එකට අඬවලා පෙළ ගැස්සුවාට පස්සේ ඔක්කොම පේන්නේ එක විදිහට. ගුවන් හමුදාවේ හරි නාවික හමුදාවේ හරි ඊට පස්සේ අනිත් ඒවා යුද හමුදාවේ හරි ඉතින් හැම එක්කෙනා ඒ අදාළ යුනිෆෝම් ටික ගාලා දැම්මන් පස්සේ ඔක්කොම එකට පේන්නේ. අද ගන්න බෑ. හැබැයි ඒගොල්ලන්ට පුළුවන්. ඒගොල්ලෝ ඒ ඔක්කොම එකට තියෙන ටික වචන වලින් වහලා තියෙනවා. වින් කමාන්ඩ් කියලා කියනවා. කමාන්ඩ් කියලා කියනවා. ලෙෆ්ටිනන්ට් කියලා කියනවා. ඊට පස්සේ කර්නල් කියලා කියනවා. ජෙනරල් කියලා කියනවා. තව තියෙනවා මේ තව ගෲප් ඔෆිසර්ස්ලට වෙනම තියෙනවා 10 group එකේ 20 30 එහෙම group කරලා ඒක එක post ranking name තියෙනවා. ඒගොල්ලෝ හැම වෙලාවෙම අමතන්නේ හැම වෙලාවෙම rank එකේ නම rank එකේ post නම කියලා තමයි අහවලා කියලා කියන්නේ. එහෙම නෙවෙයි rank එකේ මේ පොලිසිය එහෙමනේ. rank එකේ පොලිසියත් එහෙම නේද සාමාන්‍ය පොලිසිය දැන් තමන්ගේ නම කියනකොට ඉස්සෙල්ලා රෑන්ක් එකේ කියන්න ඕනේ. රෑන්ක් එක කියලා ඊට පස්සේ ඒක දාලා තමයි නම කියන්නේ. එතකොට තියෙනව නේද ඔක්කොම ටික මිනිස්සුනේ. මිනිස්සු වුණාට ඔක්කොම පොලිස් ඔෆිසර්ලා තමයි. ඒ වුණාට ඒ පොලිස් ඔෆිසර් ගතිය එකකින් වහලා තියෙනවා. ඒක කියපු ගමන්ම මිනිස්සයාට බය නැහැ. රෑන්ක් එකට බයයි. එහෙම නෙවෙයි. මාත් පොලිසියේ අනිත් එක්කෙනාත් පොලිසිය. මාත් යුද හමුදාවේ අනිත් එක්කෙනා යුද. මාත් නාවික හමුදාවේ අනිත් එක්කෙනා නාවික හමුදාව. ඒ වුණාට අර උඩින් ගහලා තියෙනවනේ අර මේ පෝස්ට් මොකද්ද මේ රෑන්ක් එක තියෙන ඒක දාපු ගාම
අරයා මේ එක්ක උස් වෙනවා මම පහළ. ඒක තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ සෑම දෙයකටම දාලා තියෙන නම් තියෙනවනේ පද. ඒ වගේම අර සංස්කාර ගතිය පහළ තියෙනවා. ඔක්කොම. මම කියන එක තේරෙනවද? ඒක නිසා සංස්කාර අස්සට ය아가න්න අමාරුයි. හැම වෙලෙම අර උඩ පෝස්ට් එකේ හිර වෙනවා. දැන් අපිට කරන්න තියෙන එක තමයි ඔය ඔක්කොම රෑන්කින් පෝස්ට් ඔක්කොම නේමින් අයිඩෙන්ටිෆිකේෂන්ස් ඔක්කොම අයින් කරන්න ඕනේ. අයින් කරගෙන යන විදර්ශනාවේදී කරන්නේ මහත්තයා ඔන්න ඔය වැඩි. ඔය ඉස්සර වෙලා කරන මෙහෙම අදහසක් තරහ සිතුවිල්ලක් රාගයක් ද්වේෂයක් ආලයක් බැඳීමක් ඔහොම දාගෙන යනවා. ඉතින් ඒකට හැම තියෙනවානේ ආලය බැඳීම රාගය කාමච්ඡන්දය ද්වේෂය ඊර්ෂ්‍යාව මාන්නය ඇටැච්මන්ට් ඔහොම දාගෙන යනවානේ. අවසානයේදී ඔය ගලවලා එහෙම ගැලවුවන් පස්සේ අවසානයේදී අපි බලන සිතුවිල්ල මේ සිත කියලා ඊට පස්සේ සිතුවිලි බලනවා. ඉස්සෙල්ලා තිබුණේ ඒවා බලන්නේ. දැන් අයව ගලවලා දාලා තියෙනවා. අවසානයේදී ඉතුරු වෙන්නේ මොකද්ද? සිතුවිලි. ඔය එකක්. අපි ඉස්සෙල්ලා සංඛාර කැලි ගලවන්න. අපිට ඒ ටික තේරුම් ගත්තයි කියලා නිවන් දකින්න පුළුවන්. මම මේ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශාල පිරිසක් ආර්ය ඥානෙ පිහිටුවා කියලා. ඒකනේ කිව්වා ස්ටෑන්ඩඩ් 4. ඒක මතක තියාගන්න. ස්ටෑන්ඩඩ් 4 මොකද්ද? පළවෙනි එක තමයි විශාල පිරිසක් ආර්ය ඥානෙ පිහිටුවා. දෙක චේතෝවතිපත්තේ ඕන එකක් හිතන්න පුළුවන්. මේ ටිකෙන් අපිට එහෙම සාමාන්‍ය ලෝකයේ භාවිතා කරන ඒ නම් ගම් ආදී දේවල් අයින් කරයි කියලා එහෙම එකපාරම නිවන් යන්නේ. ඒක නිසා එහෙම අවු කරත් තියෙනවා වැඩක්. ඒ සංස්කාර ඇතුලේ හැංගිලා තිබෙනවා යම් කිසි දෙයක්. ආන්න ඒ දෙයට යන්න ඕනේ. මම මෙච්චර වෙලා කිව්වේ මොකද්ද? මෙන්න මේක සම්මුති වචන කියලා කියන්නේ රෑන්කින් නේම් පිටපස්සේව තියෙනවානේ. එක පෝස්ට් සහ අපි දාලා තියෙන භාවිතා වචන තියෙනවා. අන්න ඒවා තමයි ඉස්සරලාම අපෙන් ගැලවෙන්නේ. භාවනා කරගෙන යනකොට එහෙම ස්වාමීන් වහන්සේ පනවාගත් ප්‍රඥප්ති කියලා ලොකු වචනින් කියන්නේ ඒකනේ. පනවාගත් ප්‍රඥප්ති කියලා. ඔව් පනවාගත් ප්‍රඥප්ති කියන්නේ පනවාගත් දේවල් ප්‍රඥප්ති කියලා කියන්නේ පැනවීම. සම්මුතිය කියලා කියන්නේ ඇත්තටම ඒකත් හොඳයි. අවංකව කියනවා දැන් මේ සම්මුතිය දන්නවද? සම්මුතිය කියලා කියන්නේ මොකද්ද? පනවාගත් හරි. සම්මුතිය කියන්නේ වනවාගත් තමයි. ඒ කියන්නේ අපි ඔක්කොම සම්මුති කරගන්නේ. අද ඉඳලා ඔයා සභාපති. මේ ජයවර්ධන කියනවා. අද ඉඳලා ඔයා සභාපති. ඔක්කොම පනවගත්තා. ඉතින් එයාට ඊට පස්සේ දැනෙන්න කියන්නේ සභාපති. සම්මුතියක් පනවගත්තා. ඊට පස්සේ අපි පනව ගන්නවා හොඳයි. අද ඉඳලා අපි මෙන්න මේ රෙගියුලාරිටි ටික තියෙනවනම් level 1. මේ ටික තියෙනවනම් රෙගියුලාරිටි ටික තියෙනවනම් level 2. මේ වගේ රෙගියුලාරිටි තියෙනවනම් level 3. දැන් පනවගත්තානේ. level 1, level 2, level 3. එහෙම නේද ගන්නවනේ? දැන් බලන්න සම්මුති වචන. ඊට පස්සේ සංස්කාරය. හැබැයි ওই ටිකෙන් සංස්කාර හඳුනාගත්තායි කියලා හේතුන් හටගත්ත දේ හඳුනාගත්තයි කියලා අපේ හිත නිර්වාණ ධාතු ස්පර්ශ කරන්න තරම් යන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? තව ස්ටෙප් එකක් තියෙනවා. අමාරු ජොබ් එකයි. මේ සංස්කාර ඇතුලේ තිබෙනවා සංස්කාර මේ අසෝක මහත්තයා මේක හරි වැදගත්. සංස්කාර ඇතුලේ තියෙන මහත්තයා හැංගිච්ච දෙයක්. සංස්කාර නැතුව ඒකට ඉන්න බෑ. සංස්කාරකේ හේතුවෙන් හටගත්ත දෙයක නැතුව ඒකට ඉන්න බෑ. අනිවාර්යයෙන්ම හේතුවෙන් හටගත්ත දෙයක් තියෙන්න ඕන ඒවට ඉන්න. එහෙම නැතුව ඒක රැඳෙන්න තැනක් නැහැ. මේක හොඳට තේරුම් ගන්න. සංස්කාර අවශ්‍යයි යම් කිසි දෙයකට ඉන්න. ඒවා තියෙන්නම සංස්කාර ඇතුලේ. සංස්කාරයක් හේවත් හේතුවෙන් හටගත්ත දෙයක් නොමැති කල ඒ කියන දෙයට ඉන්න තැනක් නැහැ.
මං කිව්වා ඉස්සරලා ආසකාරගේ කතාව තේස්සේ ඊට පස්සේ අමාරුයි කියලා. මේක හරිය ගැඹුරු දෙයක්. හරි ගැඹුරු දෙයක්. ඒ තමයි මහත්තයා මේ අන්න එක්සැම්පල් එකක් දෙමු. එක්සැම්පල් එකක් දෙමු. හරි හොඳයි. මම මොකෙන්ද එක්සැම්පල් එකක් දෙන්නේ මං අසරණයි නේ. මේ බලන්න මේ කෝප්පේ උදුරන ඕන කියන්න බලන්න මේ කෝප්පේ තියෙන එක ගුණයක්. හැඩයක් තියෙනවා. එකක් කියන්නේ හැඩයක් මදි. හැඩය කියන එක මහත්තයා පොදු නම. අපි කියමු රවුම් කියන. අන්න රවුමක් තියෙනවා. උසක් තියෙනවනේ. උස කියන්නේ රවුමද? නෑ. රවුම කියන්නේ උසද? නෑ. ඊළඟට මෙතන පළලක් තියෙනවා. පළල කියන්නේ උසද? උස කියන්නේ පළල. නෑ. බලන්නකෝ මහත්තයා. උස තියෙනවා. බොරුවක් නෙවෙයි. රවුමක් තියෙනවා. බොරුවක් නෙවෙයි. පළලක් තියෙනවා. බොරුවක් නෙවෙයි. මේකට පාටක් නැද්ද කියලා බලන්න. තියෙනවා. සියුම් වෙච්ච පාටක් මේකේ තියෙනවා. කරුණ හතරක් කිව්වනේ. දැන් මේ උස මහත්තයා මේ කෝප්පේ වෙනම අරගෙන උස වෙන් කරන්න පුළුවන්ද? උදලනවා කියනවා. මේකේ තියෙන උස සම්පූර්ණ අයින් කරලා කෝප්පේ බේර ගන්න පුළුවන්. බෑනේ. මේකේ රවුම් ගතිය අයින් කරලා ගන්න පුළුවන්ද කෝප්පෙන්? රවුම් ගතිය තියෙන්න මොකක්ද ආධාර උනේ? කෝප්පේ. උස ගතිය පිහිටා තිබෙන්න මොකක්ද ආධාර උනේ ගංගනෝන? කෝප්පේ. තියෙනව නේද? එතකොට මේකේ තියෙන මේ වර්ණ ගතිය පිහිටා තිබෙන්න ආධාර උනේ මොකද්ද? කෝප්පේ. දැන් පේනව නේද? උස ගතිය පිහිටා තිබෙන්නේ මේකේ. රවුම් ගතිය පිහිටා තිබෙන්නේ මේකේ. පළල ගතිය පිහිටා තිබෙන්නේ මේකේ. වර්ණ ගතිය පිහිටා තිබෙන්නේ මේ කියලා තේරෙනවනේ. එතකොට මේ ධර්මතා හතර උස ගතිය, පළල ගතිය, රවුම් ගතිය, වර්ණ ගතිය මේක අයින් කරන්න බෑ. ඒක මේකේ කාගෙන තියෙන එකක් නොවේද? ඒකට බද්ධ වෙලා නේද තියෙන්නේ? ඒක කැවිලා නේද තියෙන්නේ? අන්න ඒ වගේ සංස්කාර ඇතුලේ මේ වගේ බද්ධ වෙච්ච සංස්කාර අස්සේ කැවිලා තියෙන සංස්කාර එක්කම තියෙන සංස්කාර නැත්තම් නෑ ඒවා. කෝපේ නැත්තම් උස කියන්න බෑනේ. ඒ වගේ සංස්කාර අස්සට කැවිලා සංස්කාර අස්සට බද්ධ වෙලා සංස්කාර අස්සට ගිලා බෑලා ඒකෙම තිබෙන්නා වූ ගුණ ස්වභාවය ටිකක් තිබෙනවා. ආන්න ඒ ටික අල්ලාගන්නේ නැතුව නිවන් යන්න බෑ. මේක තේරුණාද නානිවන්? නිවන් යන්න බෑ. ඒක නිසා අපි යන්න ඕනන්නේ ආන්නෙතෙන්ද. ගමන අමාරුයි. යන්න ඕන. බුදුරජාණන් වහන්සේ බහු ජනතාවක් ආර්ය ඥානෙ පිහිටුවා කියලා කියන්නේ කොයි හරිය පිහිටුවේද? ඔන්න ඔය හරිය පිහිටුවට කියන්නේ. ආර්යයන් වහන්සේගේ නුවණ තමයි එතන තියෙන්නේ. බුදුරජාණන් දේශනා කරන්නේ මම මේ විශාල දෙවි මිනිස් පිරිසක් බහු ජනතාවක් ආර්ය ඥානෙ පිහිටෙවුවා කියලා. ඒ ආර්ය ඥානෙ පිහිටෙවුවා කියලා කියන්නේ ආන්නර සංස්කාර අස්සේ හැංගිලා තිබෙන දී පෙන්වු කරා. මේක අහලා දෙනවද දුරනවා? ඈ? සම්මුති වචන වලින් වැහිලා තියෙන්නේ මොකද්ද? සංස්කාර. සංස්කාර අස්සේ හැංගිලා තියෙන්නේ මොකද්ද? ලක්ෂණ. ඒක නිසා මේකේ තියෙනවා මෙන්න මේ කාරණා තුන. ඒ තමයි ලක්ෂණ කියලා කියන්නේ මොකද්ද? වෙනස් වෙන ගතිය. වෙනස් වෙන ගතිය, වෙනස් වෙන ගුණය. ඒකට දාන්න පුළුවන් මෙහෙම වෙනස් වෙන දෙයක් තියෙනවද? සැපයක් තියෙනවද? නෑ. ඒක නිසා අපි කියමු දුක කියන එක ඇත්තද? ඒක කියලා ඒක ඇත්තටම පීඩාව සැපයක් නෑ ඒක. සැපුවක් ඇති ගැටි. අනිත් එක තමයි ස්ථීරව දෙයක් නැති බව. ඒ කියන්නේ ආත්මීය ගතිය කියන ස්ථීරව දෙයක් ආත්මයක් නම් ස්ථීර වෙන්න එපා. එහෙම එකක් ඒකේ නෑ. දැන් අන්නහස අක්ෂර කෘතිය ඒ කියන්නේ කියනවා ඒ ගොඩාක් යන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒකම මේක ස්කිප් වෙනවා. හැම වෙලේම මේකෙන් ගන්න තියෙන ටික ඔක්කොම උග්ගස් ගන්න ගියාන් පස්සේ
උගස් අර පළවෙනි කෑල්ල හපලා හොද්දට හපන්න ඕනේ. හපලා ඒක හප ගහලා ඒකේ තියෙනා වූ පැණි මොකක් හරි සොච්චමක් ඇතිනේ. ඒ ටික ගිරලා ඒක අනිත් එක දානකල් වෙන කෑල්ලක් කටේ දාගන්න හොඳම නැහැ. ඊට පස්සේ අර තිබිච්ච ඉස්සල්ලා ගිලපු ටිකත් උගුරේ හිර වෙනවා. මේ කෑල්ලත් උගුරේ හිර වෙනවා. අය දොස්තර මොකක් කරන්න බෑ. සීනරට අපි අහපු බණ ගොඩයිනේ. අපි අහලා තියෙනවා තීරුවක් දන්නේ නැතුව අපි ගොඩාක් බණ අහලා තියෙනවනේ. අහගෙන යනකොට අර කෑලි ටටටට ගහලා පැන එනවා නේද මහත්තයා? ඒක කියන්න ඕනේ තැනකදී. කෑම කනකොට වතුර බොන්න එපා කියලා කියන්නේ. එහෙම නේද? කෑම කනකොට වතුර බොන්න එපා කියන්නේ ඇයි? බඩ පිරෙනවා එකක් අය. කෑම කන්නේ පටන් ගත්ත ඒ කෑම කන. ඒක නිසා අර වතුර බොන්න එපාමද? නෑ. රයිට් එකේ ගන්න ඕනේ. ලක්ෂණ කියලා කියන දේවල් මේ වෙනස් වෙන ලක්ෂණය වෙනස් වෙන දේ වෙනස් වෙන ගතිය තියෙන්නේ යම් කිසි දෙයක් ඇතුලේ. ඒ අපි මෙහෙම හිතමු බලන්න. කැඩෙන ගතිය තියෙනවා. කැඩෙන ගතිය. ඒ කැඩෙන ගතිය තියෙන්නේ මොකේද? මේකෙනි කැඩෙන ගතිය තියෙන්නේ. ඒක කැඩෙන ගතිය මේකේ තියෙන හින්දා නේද මේකට ගහලා කඩන්න පුළුවන් වුනේ. කැඩෙන ලක්ෂණය කැඩෙන ගුණය මේකේ ඇස්සේ කැවිලා නේද තියෙන්නේ. හොඳයි මේක කඩලා මේක කඩලා කුඩු කරලා දූවිලි කරලා විසිරු වරා හැරියොත් කැඩෙන ගතිය තවදුරටත් එතන තියෙනවද? නැහැ. හේතුව කැඩෙන ගතියට රැඳෙන්න ගන්නක් නැහැ නේද? ආන්න ඒ වගේ. අනිත්‍ය කියන වෙනස් වෙන ලක්ෂණේ වෙනස් වෙන ගුණේ තියෙන්නේ ගතිය තියෙන්නේ හේතුවකින් හටගත්ත එකක් අස්සේ. හේතුවකින් හටගත්ත දෙයක් ඇතුලේ තමයි අර තිබෙන්නේ මේ වෙනස් වෙන ගතිය වෙනස් වෙන ලක්ෂණ වෙනස් වෙන ගුණ. හේතුවකින් යම් කිසි දෙයක් හටගත්තේ නැත්නම් වෙනස් ගුණ වෙනස් වෙන ලක්ෂණය පිහිටන්න තැනක් නැහැ. උදාහරණයක් ළඟින් දෙන්නම්. මම මේක කියලා තියෙනවා. ඒ තමයි මෙතන වෙනස් වෙන දේවලුත් තියෙනවා වෙනස් වෙන්නේ නැති දේවලුත් තියෙනවා. මේ ළඟ තියෙනවා. මෙතන තියෙනවා වෙනස් වෙන දේවලුත් තියෙනවා වෙනස් වෙන්නේ නැති දේවලුත් තියෙනවා. ආකාශය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒමයි පාටකුත් නැහැ. අපාටකුත් නැහැ. සුදු පාටක් නැහැ. මොකක්වත් නැහැ. අහස එහෙම ඒ ගුණය එහෙම තියෙනවා. හැබැයි ඒ අහස ආධාර කරගෙන තිබෙන අනිත් ඔක්කොම ඒ වගේ හේතුවකින් හටගත්ත දෙයක් යත්නම් එතන අනිත්‍ය ස්වභාවය තියෙනවා. දුක හේවත් සැප නැති ගතිය තියෙනවා. ආත්මයක් නැති ගතිය හේවත් ස්ථීරව දෙයක් හොයාගන්න බැරි ගතිය තියෙනවා. දැන් මේකට අපි අදහසක් දානවා මහත්තයා මේකට මේකේ ASCII මහ විශාල ශක්ති බලයක් තියෙනවා. ඒක විනාශ වෙන්නේ නැහැ කියලා. කොහෙද තියෙන්නේ? මේකේ. ඒක අපි පිටින් දානවා අදහසක්. මේකේ තියෙනවා මහ විශාල බලයක් කඩන්න බෑ බිනින්න බෑ. මේ මහ විශාල ආනුභාවයක් මේකට දානවා කවල. ඉතින් මොකද කරන්නේ? මේකේ ASCII තියෙනවා මහ විශාල ශක්තියක්. එනර්ජියක්. ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒක තමයි අවසානයේ අල්ටිමේට් ගෝල් එක. ඒක තමයි හම්බ වෙන්නේ කියලා කියනවා. අපි මේක මොකද කරන්නේ? ආයෙනම් ඕක ගන්න ඕනේ එළියට කියලා මේක බින්දිනවා. මේක බින්දලා බැලුවන් පස්සේ මොකක්වත් නැහැ. වෙලා තියෙන්නේ මේක ඉලිප්පිලා කෝප්පේ හැටියට තියෙන සාකල් අපි ඒකට දැම්ම අදහසක් ස්ථීරව මේකේ දෙයක් තියෙනවායි කියලා. මේකේ ASCII අත් වශයෙන්ම එහෙම දෙයක් නැහැ. නැති බව පේන්නේ මොකේද? නැති බව පේන්නේ වෙන් කරලා බැලුවොත්. ඒක නිසා සංස්කාර ඇතුලේ තිබෙනා වූ හැංගිච්ච දේටම අපේ නුවණ ගෙනියන්න ඕන. සංස්කාර ධර්මයන්ගේ ASCII හැංගිලා තියෙන්නේ මොකද්ද? සංස්කාරයන්ගේ ලක්ෂණ. ඒකට තමයි ත්‍රිලක්ෂණ කියලා කියන්නේ. ඇත්තටම කියනවා නම් ත්‍රිලක්ෂණ අපි කතා කරනවා, වචන තුන දන්නවා, තියෙන තැන දන්නේ නැහැ. ඒක අහු කරගන්න විදිහ දන්නේ නැහැ. යන මෙතඩ් එක දන්නේ නැහැ. අපි එහෙම ගැඹුරින් කතා කරන්නේ නැහැ. ওই වචන ටික නිකම්ම කියව ඉන්න. ඒ වචන කීම තුල ආස්වාදයක් හදාගන්න. එහෙම නෙවෙයි. මේක අස්සට යන්න. මේ කාරණා ටික තේරුණාද? බුදුරජාණන් වහන්සේ ඔය ආර්ය ඥානෙ පිහිටුවා කියලා කියන්නේ ඔය ජනතාව ඔන්න ඔතනයි.
නිකන් රැවටෙන්න එපා. නිකන් මුලා වෙන්න එපා. ඕවා පිප්පිලා, ඉලිප්පිලා, හැඩවිලා, ෂේප් වෙලා තිබුණාට ඕකේ ඇස්සේ තියෙන්නේ අන්න අර වගේ. කියලා බුදුරජාණන් වහන්සේ අනිත්‍යගේ නුවණ ගිහිල්ලා අර සංස්කාරය ඇස්සේ තිබෙන ලක්ෂණ වල හප්පලා තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ ආර්ය ඥානයේ පිහිටවදී. අන්න ඒක තමයි ඒ ලක්ෂණ බලන්න තියෙන්න ඕනේ ඥාන. ඒක තමයි කියන්නේ විදර්ශනා. මේක තේරුණාද? හරි. බොහෝ හොඳයි. හොඳයි. එහෙනම් හැම දිනකටම ධර්ම අවබෝධය වේවා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. මොකක් හරි ඉගෙන ගත්තා නම් හොඳයි. සුපත්